තෙරුවන් සරණයි දේවි පිහිටයි. අදත් අපට අනුග්‍රහ ආශිර්වාදය ලබා දෙන්නේ මට කොලේ කියන්නත් ඕනේ මතකයි. එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි චිත්‍රා සත්ගුණරාජන් මැතිණිය අභාව ප්‍රාප්ත ස්වාමියාටත් දරුවාටත් යහපතක් උදා වේවා සදාකාලික සැනසීමක්පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුග්‍රහය ලබා දීලා තින්නේ මැතිණියනේ ඔබතුමීගේ ඒ උතුම් ප්‍රාර්ථනාවේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. බොහෝ දෙනාගේ අවසාන බලාපොරොත්තුව මිදීමයි. බෞද්ධයන්ගේ නිර්වාණය, කතෝලික ඇත්තන්ගේ ස්වර්ගයට පත්වීම, අල්ලාහ් වෙතට යාම මුස්ලිම් අයගේ. නමුත් මේ ඔක්කොක්කෝ නොපෙනෙන අන්තයක් ගැන විශාල බලාපොරොත්තුවක් තියෙනවා, ආශාවක් තියෙනවා, උවමනාවක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි කටයුතු යොදන්නේ ප්‍රඥාවන්ත අය. අපි පොඩ්ඩක් හොයලා බලමු මේ යන ගමනාන්තය කුමක්ද කියලා. අපි මේ බලාපොරොත්තු වෙන ෂේම භූමිය කුමක්ද කියලා හොයමු. එතකොට අපි ආගම්භේදයෙන් තොරව සියලු දෙනාටම තේරෙන ආකාරයෙන් මේ කටයුත්ත විග්‍රහ කරලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඔබ දන්නවා සිත, කය කියලා දෙකකින් ඔබ නිර්මාණය වෙලා තියෙනවා. සිත ගත නැත්තම් හිතයි කයයි. කය ගැන අපිට ගැටලුවක් නැහැ. අපි මරණයටපත් වුණාන් පස්සේ ඒ එතනින් නිමයි. එක්ක පිච්චුවා, එක්ක වැල්ලුවා, දි รา පත් වුණා, එතනින් ඉවරයි. එතකොට අපිට දැන් මේ කතා කරන්න තියෙන්නේ සිත ගැනයි එන. සිත පිච්චෙන්නේ නැහැ. පොළොවට පස්සුනේත් නැහැ. එහෙනම් ඒට කුමක්ද වෙන්නේ? එතකොට අර අපි බලාපොරොත්තු වෙන උතුම් වූ නිර්වාණයට යන්න. අපි බෞද්ධ පැත්තෙන් බැලුවොත් නැත්නම් අරගොල්ලන්ගේ පැත්තෙන් බැලුවොත් මොක්ෂයට යන්නට සිතට කළ යුතු සිද්ධ වෙන දේ කුමක්ද? සිතටම කියනවා තව නම් ගොඩක් තියෙනවා. සිතට කියනවා චිත්තය කියලා. මනස කියනවා. තවත් බෞද්ධයෝ කියනවා විඥාන තත්ත්වය කියලාත් කියනවා. එතකොට අපි බලමු මේ සිත නැත්තම් චිත්තයට බුදුන් වහන්සේ කියලා තියෙන කුමක්ද? නිර්වාණගාමී වෙනකොට වෙන දේ. චිත්ත නිරෝධං නිබ්බානං. සිත නිරෝධයටපත් වීමෙන් නිවන ලැබෙනවා. නිවීම ලැබෙනවා. අර සැනසීම ලැබෙනවා. අර හැම ආගමකම කියන ඒ උතුම් සැනසීම ලැබෙනවා චිත්තයේ නිරෝධයටපත් වීමෙන්. චිත්තයේ නිරෝධයටපත් වෙන්නේ චිත්තයේ ක්‍රියාකාරීව තිබියදී. එහෙනම් දැන් ඔබට චිත්ත නිරෝධය ලබාගත හැක්කේ චිත්තයයි ශරීරයයි දෙක එකට තියදී දැන් ඔබ සිත වැඩ කරනවානේ. මනස විඥානේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ මොහොතේ ඔබට ඥානවන්ත භාවයට ප්‍රඥාවටපත් වීමෙන් පුළුවන් එය නිවන්න. ඇවිලෙන දේ නිවලා දාන්න පුළුවන්. එතකොට ඔබ අහලා තියෙනවා විඥාන කියන කතාවක් අපි දැනුත් කිව්වා. සිත කියන්නේ විඥාන කියලා. එතකොට දැන් ඔබ ඔබේ කරගත්ත කොටසක් තියෙනවා විඥාන තත්ත්වයක්. එතකොට මෙය කෙටියෙන් කිව්වොත් ඔබේ කරගත් විඥානය විශ්ව විඥානයේ කරා ගොහින් එතනදී අර නිරෝධයටපත් වීම හේවත් එකට එකතු වීම. ඔබේ විඥානය කෙටියෙන් කිව්වොත් විශ්ව විඥානයේ සමග එකතු වෙලා ඒ තුල දිය වී යෑම කියලා. දිය වෙනවා කියන්නේ ප්‍රඥාවෙන් තේරුම් ගන්න විසිරී යෑම. උදාහරණකින් කිව්වොත් මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි හිතමු ජීව ප්‍රාණියෙක්, මිනිසෙක් කියලා නිකන් හිතමුකෝ. මූදේ ගිලුනොත් කුමක් වෙයිද? එයා මූදුපත් වුණාම කිසිම සතෙක් කෑවේ නැහැ කියලා හිතමුකෝ. එයා ටිකෙන් ටික අර වතුර කරන කොටගෙන නොඑක් දේවල් හේතුවේ එයා දි รา පත් වෙලා ගිහින් සෛල වලට විසිරෙනවා. තව ටිකක් දි รา පත් වෙලා සෛලත් නැති වෙනවා. ඒවත් දි รา පත් වෙලා ඊළඟට එක පරමාණු ගොඩක් බවට පත් වෙනවා. එයත් විසිරෙලා නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන බවට මූදේටපත් වුණාන් පස්සේ මූදේ තියෙන ශක්තියට මේ ශක්තියක් එකතු වෙනවා. යම් ශක්තිය වැඩි වෙනවා. යම් පෝෂණයක් ලැබුවා මෙයාගේ විඥානෙනො. ඒ වගේමයි ඔබ විශ්ව විඥානය කරා එකතු වුණාම ඒ විදිහට විසිරලා යනවා. නැවත හොයන්න බෑ. ඔබත් හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ විද්‍යුත් ස්වභාවයකින් ශක්තියකින් විතරයි. ඒ ශක්තිය තර ශක්තියට එකතු වුණාම ඒ විශ්ව ශක්තිය පෝෂණය ලැබනවා එදාට. කෙනෙක් නිර්වාණගාමී වුණාම, රහත් ත්වයටපත් වුණාම, බුද්ධත්වයටපත් වුණාම, උතුම් තත්වයකටපත් වුණාම ඒ උතුම් කෙනා ඇතුළු වෙන විශ්ව විඥාණයටයි විශ්ව විඥානේ තවත් පෝෂණයට ලැබෙනවා. තවත් ඒ යහපත් ශක්තිය වර්ධනය වෙනවා. එතකොට විශ්වයේ තියෙන විශ්ව විඥාණයට ඔබ එකතු වෙනවා කියන தත්ත්වයටපත් වෙන්නේ කොමක්ද කියලා අපි පොඩ්ඩක් බලමු.
එය යම් තැනකට ගමන් කිරීමක්ද? එය ඉදිරි දියුණුවක්ද? නැහැ. ආපස්සට ගමන් කිරීමක්. ආපස්සට ගමන් කිරීමක්. හේවත් ඔබ ඔබේ මූල ස්වභාවයටපත් වීම. එතනදි සිද්ධ වෙන්නේ. මේ තියෙන දේ ඔබ දන්නවා. පේනවා ඉතින් මම රබර් බෑන්ඩ් එකක් මේ තියෙන්නේ. මේ මෙහි මූල ස්වභාවයයි. රබර් බෑන්ඩ් කිව්වහම මේක තමයි රබර් බෑන්ඩ් එක. ඒතරට ඔබට කියන්න පුළුවන් නෑ නෑ ඔක රබර් තමයි මූල ස්වභාවය කියලා. නමුත් මට මේ උදාහරණයට අවශ්‍ය නිසා අපි මෙතනින් හිතමුකෝ මේ එක්තරා මූල ස්වභාවයක් කියලා හිතමුකෝ. උදාහරණයට සඳහා පමණයි. එතකොට මේ මෙන්න මෙහෙම අපි අදිනවා. මේ අතින් අදිනවා. දැන් පහසුයිද? නෑ අපහසුයි. දැන් ඇදලා තියෙන්නේ. මේක අතහැරියොත් මෙතෙන්ට යනවා. මෙන්න ඔබ කරගෙන තියෙන දේ. ඔබ විශ්ව විඥාණයම පැත්තක් අල්ල ඇදගෙන ඉන්නවා. දැන් මෙතන දැඩි ගතියක් තියෙනවා. අපහසුතාවයක් තියෙනවා. මේක අතහැරියා මේක නෑ. සහැල්ලුවේ මූල ස්වභාවයටපත් වෙනවා. ඒතර විශ්ව විඥාණයම තමයි ඔබ ඔබේ කරගෙන ඔබ කියලා කොටසක් හදාගෙන පීඩාවටපත් වෙලා ඉන්නේ. දැඩි ගතියක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් නිකන් ඉන්න වෙලාවල වලට අපහසුතාවයක් තියෙනව නේද? ඒ හේතුව තමයි තෘප්තිමත් නොවු ස්වභාවය. එතකොට අපහසුතාවයක් තියෙනවා. හැමතිස්සෙම අපි තෘප්තිමත් නෑ. හැමතිස්සෙම අපි හරි ෂෝක්, හරි සැනසෙල්ලයි. මොහොතක් ඉඳී. ඒක ස්වභාවය වෙන්නේ නෑ රහත් තත්ත්වයටපත් වෙන තුරු. මොකක්ද ඒ වෙන්නේ? අර රබර් පැටි ඇදලා තියාගෙන මොනතරම් පීඩාවක්ද බලන්න ඇද්දගෙන ඉන්න ඕන. තද ගතියක් තියෙනවා. ආයාසකාරී. ඒ වගේ තමයි මේ විශ්ව විඥාණයෙන් ඔබ විඥාන කොටසක් කඩාගෙන ඔබේ කියලා හිතාගෙන ඔබේ පැවැත්ම ගෙනියන එක ආයාසකාරී. ඒ වෙහෙස ඔබට මේ දැනෙන්නේ. අපහසුතාවය දැනෙන්නේ. ඒ පීඩාව. ටෙන්ෂන් කියන්නේ දැක්කම ටෙන්ෂන්. ඒ ටෙන්ෂන් එක තමයි ඔබට තියෙන්නේ. ඔබ මේ බුරුල් කරලා මූල ස්වභාවයට ගමන් කරන්න ලිහිල් කරපු දවසට අර තද ගති ටික නැති වෙනවා. ඒතර කුමකින්ද ඔබ මේ ඇදලා බැඳලා තියාගෙන ඉන්නේ කුමක්ද මේ කොටස කියලා ඔබ බලන්න. ඇයි අපි එතෙන්ට යන්න බැරි? ඇයි මේක අතහරින්නේ නැත්තේ කියලා ඔබ බලන්න. ඔබ අහලා ඇති නිහතමානීකම කියලා එකක්. එතකොට ඒකට කියනවා නිර්හංකාර ගතිය කියලාත් ඔබ අහලා ඇති. එතකොට එතනදී කියවෙනවා අහංකාරකම. මම ඔබට කියනවා අහංකාරකම තමයි මුල කියලා. ඔබ මේ ධර්මය නම් කලින් අහලා නැහැ. මට සෑහෙන විශ්වාසයක් තියෙනවා. අහංකාරකම නිසායි නිර්වාණයට යන්න බැරි කියලා. හැබැයි වෙනත් වචනයක උද්දච්චකම කියලා කියවෙනවා ධර්මයේ තුල. නෑ මම වඩා පැහැදිලි කිරීමක් ඔබට කරන්නයි යන්නේ. කුමක්ද අහංකාරය කියලා කියන්නේ? අහංකාරය කියන්නේ වචන දෙකක එකතුවක්. අහම් කාර් සංස්කෘත වචන දෙකක්. අහම්. මොකද අහම් කියන්නේ? අර ශ්ලෝක වල එහෙම තියෙනවා ආහාරයේ විෂ්ණුය කියලා කැප කරන තැන ඔබ ඒ ශ්ලෝකේ දන්නේ දන්නවා. අහම් වෛශ්වානරෝ භූත්වා ප්‍රාණීනම් දේහම් ආශ්‍රිතා ප්‍රාණා ප්‍රාණ සමායුක්තා පචාමි අන්නම් චතුර්විධම් කියලා ශ්ලෝකයකට බහලා තියෙන අයට මම මේ කියන්නේ. පොතේ තියෙන ඉන්ටර්නෙට් එකෙනුත් හොයන්න පුළුවන්. ආහාර ගන්න කලින් කරන එක්තරා ප්‍රාර්ථනයක එක්තරා ශ්ලෝකයක තියෙන අහම්. එතනදි කියන්නේ මම මට මේ විෂ්ණු ස්වභාවයෙන් තියෙන ආහාරය ඒක පාරිශුද්ධ භාවයටපත් වේවා යහපතක් වේවා කියන එක වෙන කතන්දරයක්. මම කියන්නේ මේ වචනේ අහම් කියන්නේ මම කියන එක. කාර් කියන්නේ ක්‍රියාව. මම කියලා කරන ක්‍රියාව තමයි අහම්කාර. අහම්කාර කියන එක තමයි අහංකාරය වෙලා තියෙන්නේ සිංහලට ඇවිල්ලා. අහංකාරය. ඔය තියෙන්නේ. මම තමයි. මම. ඒක ඇත්තටම අහම්කාරය. අහම් කියන්නේ සංස්කෘත භාෂාවෙන් තමන් කියන තේරුම. එතන මේ සංස්කෘත වචනය තමයි අහම්කාර. ඒක සිංහලට වෙලා තමයි අහංකාරය වෙලා තියෙන්නේ. එතකොට මේ නැති කරගන්න ක්‍රමයකුත් තියෙනවා. සංස්කෘත භාෂාවෙන් තියෙනවා. ඒකට තියෙන මොකද්ද? වචන තුනක් තියෙනවා. අහම් ධනකාර අහම්කාර මුලට දානවා නිර් කියන්නේ ඒක නිෂේධය කරා කියන තේරුම එනවා. නිර් ධන අහං ධනකාර නිර් අහම්කාර කියලා එකක් දේශනා වෙනවා. නිර් අහම්කාර කියන්නේ නිර්හංකාරකම. හරිනේ? නිර් අහම්කාර නිර්හංකාර නිහතමානීකම මේ ඇති කරගත්තාම අහම්කාර නැති වෙනවා. අහම්කාර කියන්නේ මමත්වය
අර ඔබ කියන ඔබේ භාෂාවෙන් මමංකාරය කියන්නේ මමත්වයේ කියන දේ ඒක නැති වෙනවා. පරාර්ථ පැත්තට හෙවත් පොදු පැත්තට ඔබ එකතු වෙනවා. දැන් පුද්ගල එතකොට පොදු කියන්නේ විශ්ව විඥානය. ඔන්න විශ්ව විඥානයට යන්න පහසුම සහ ලේසිම ක්‍රමය. එතකොට මොකද්ද මේ නිර්හංකාර කියන එක තව තැනක කියවෙනවද අපි බලමු. අපි බලමු අපේ අනිත් ආගමයත් තියෙන නිසා යේසුස් වහන්සේ මොනවද කිව්වේ? උන්වහන්සේ කිව්වා නිහතමානීකම උතුම්. ඒ ආදර්ශයෙන් පෙන්නවා නිහතමානීකමෙන් ලබාගත හැකි දේ. නිහතමානී වුණොත් ලැබෙන දේ පෙන්වන්නට උන්වහන්සේ ගෝලයින් 12 දෙනාගේ පාසෝදලා පෙන්නවා. නිහතමානී තත්වයටපත් වුණා. පත් වෙලා පාසේදුවා. මං උඹලාගේ පාසේදුවක් මෙන් උඹලා අනිත් අයගේ පාසෝද පල්ලා කියලා කිව්වේ කකුල් හොදන්න කියන එක නෙමෙයි. ඊට වැඩිය ඔබ නිහතමානී තත්වයටපත් වෙලා කියලා. ඇයි? නිහතමානී තත්වයටපත් වුනහම තමයි නිර්අහංකාර ඇති වෙන්නේ. විශ්ව විඥාණයට යන්නේ. විශ්ව විඥානයත් ඔබලා 12 දෙනාත් එකෙක් බවට පත් වෙන්නේ, එක තැනටපත් වෙන්නේ. දෙවියන් වහන්සේත් ඔබත් එකක් බවට පත් වෙන්නේ. ඔන්න ඒ භාෂාවෙන් නිර්අහංකාර නිසායි. බෞද්ධ අපිටත් මමත්වේ නැති කිරීම ඔය තියෙන්නේ. ඒක තමයි නිර්අහංකාර. අහංකාර නැති කරනවා. නිර්අහංකාර වීම තුල තියෙන්නේ මමත්වේ නැති කිරීමයි. ඒ තත්ත්වයටපත් වෙනකොට මමත්වේ නැති වෙනකොට ඔබ නිකම්ම ඇතුළු වෙන්නේ පොදු තත්ත්වයට හේවත් විශ්ව විඥාන තත්ත්වයටයි. ඔය තියෙන ක්‍රමේ simple, short and sweet. ඉගෙන ගන්න බොහොම පහසු ක්‍රමවේද තියෙනවා. ඒවා බාහිර මේ භෞතික ලෝකේ ක්‍රියාත්මක කර හැකි දේවල්. ප්‍රතිඵලයේ තියෙන ආධ්‍යාත්මික ලෝකේ. ඒක හරියට ඔබ මෙතන පිනක් කරනකොට ආධ්‍යාත්මික ලෝකේ ඔබට ලකුණක් එකතු වෙනවා වගේ. ඔබට ලකුණ එකතු වෙන්නේ ඔබ තුලින්මයි. ඔබේ අර කම්පන සංඛ්‍යාතයේ ඉහළට යනවා විශ්ව විඥාන කම්පන සංඛ්‍යාතය කරා. දැන් ඔබ ඉන්නේ රබර් පටියක්ද වගේ වෙනම කරගෙන. දැන් එතකොට ඒක මූල ස්වභාවයටපත් වෙලා නැහැ. දැන් එහි තියෙන්නේ විකෘතියක්. ප්‍රകൃතිය තමයි අර මේ තියෙන ප්‍රകൃතිමත් රබර් පටිය. දැන් විකෘති. මේ වගේ තමයි ප්‍රകൃතිය ඊටාම් පිරිසුදුයි සරලයි සැහැල්ලුයි. විකෘතිය තද ගතියෙන් යුක්තයි. අපහසුයි, දැඩි. ඒක තමයි ඔබ අද විඳින්නේ. ඔබ මේ බුරුල් කළ යුතුයි. ටික ටික බුරුල් කරාම ඔබ ප්‍රകൃතියට යනවා. ඒ තුලින් ඔබේ මානසික දියුණුව ඇති වෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්. සැහැල්ලුව ඇති වෙනවා. දැන් මේ සැහැල්ලුයිනේ. දැන් මෙහි කිසි තද ගතියක් නැහැ. මගේ අතරත් අමාරුවක් නැහැ. මේ මැදන් හිටියට. ඒ වගේම ඔබටත් කිසි අමාරුවක් නැති වෙනවා. ඔබ මූල ස්වභාවය කරා ගමන් කරනකොට දැන් බලන්න මේක තදයි. දැන් ටික ටික මූල ස්වභාවයට මෙහෙම යනකොට බලන්න ඒ තද ගතිය අඩු වෙනවා. සැහැල්ලුයි සම්පූර්ණ සැහැල්ලුයි. මෙන්න මේක තමයි මම මේ රබර් පටියෙන් උදාහරණයක් කරන් ඔබට අද දෙන ආදර්ශය සහ ඉගැන්වීම. මූල ස්වභාවය කරා ගමන් කිරීම තමයි නිර්වාණගාමී වීම. මූල ස්වභාවය කරා ගමන් කිරීම තමයි දෙවියන් වහන්සේ සමග ඒකාත්ම වීම. මූල ස්වභාවය කරා ගමන් කිරීම තමයි අල්ලා දෙවියන් වහන්සේ වෙතට යෑම. ස්වර්ග රාජ්‍යයට යෑම. නිර්වාණ භූමියට යෑම. චිත්ත නිරෝධං නිබ්බාණං කියලා බුදුන් වහන්සේ කිව්වේ ඒකයි. විඥාන නිරෝධය. දැන් මෙතන ඔබේ කරගෙන ඉන්න පුජ්‍යලික විඥානයේ නිරෝධ වෙනවා කියන්නේ විශ්ව විඥානයේ සමග එකතු වීමයි, දිය වී යෑමයි. දැන් අර මූදේ මම කියවනේ ගිලිච්ච කෙනාට වෙන දේ. දැන් එයාගේ කිසිවක් නැහැ. එයාගේ ශක්තිය මූද බවට පත් වෙලා මූදේ ශක්තිය බවට පත් වෙලා හොයන්න දෙයක් තියනවද? නැහැ. ආයෙ හොයන්න පුළුවන් දේ පුජ්‍යලයාව. බෑ. සෑහෙන කාලයක්, විශාල කාලයක් ගත වුණාම හොයන්න දෙයක් නැහැ. මුකුත්ම නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තියෙනවා පොළවේ අපි ශරීරයක් නිදන් කරායින් පස්සේ, මිහිදන් කරායින් පස්සේ විශාල කාලයක් ගියන් පස්සේ පස් විතරයි. එතකොට එතන සෛල එකට එක එකතු වෙලා තිබුණා. යම් ශක්තියකින්. ඒ ශරීර ඉන්ද්‍රියන් මස් එක්ක ඇට ඇලිලා එහෙම තිබුණා. ශක්තියකින්. ඒ ශක්තියට කොහොමද දුන්නේ පස්සට කරායින් පස්සේ? ඒව දී වෙලා විසිරලා ගිහිල්ලා ටික ටික මස් ගැලවිලා, හැම ගැලවිලා ඔක්කොම ගියා. එතකොට මේව බැඳිලා තිබි ශක්තියට පොළොව යටදී උනේ කොමක්ද? ඒ ශක්තිය භූගත ශක්තිය බවට පත් වුණා. පොළොවේ තියෙන ශක්තිය බවට පත් වුණා. එතකොට අන්න ඒ විදිහටම තමයි ඔබ කියන ඔබේ විශ්ව විඥාණයට ඔබ එකතු වුණාන් පස්සේ ඔබේ විඥානේ විශ්ව විඥාන ගත වුණාන් පස්සේ නැවත එතන අයිඩෙන්ටිෆයි කරන්න බෑ, අනන්‍යතාවක් හොයන්න බෑ මේ ඉන්නේ මෙයාමයි කියලා. බුද්ධ ශක්තිය විශ්ව විඥානය අද පවතින්නේ මේ ආකාරයෙන්.
එතකොට නිර්වාණගාමී වෙච්ච නැත්නම් අර අනිත් අත්තන්ගේ භාෂාවෙන් කියන ස්වර්ගගාමී වෙච්ච අයගේ ශක්තිය විනාශ වෙන්නේ නැහැ කාගේවත්. ශක්තිය විශ්ව විඥාණයට එකතු වෙලා තියෙනවා. උතුම් වූ බුදුරයන් වහන්සේලා කොපමණ සංඛ්‍යාවක් විශ්ව විඥාන ගත වියද්ද අපිට හරියට කියන්න බෑ. ඒ සියලු අයගේ ශක්තිය විශ්ව විඥානගතයි. නැවතත් බුදු කෙනෙක් පහළ වෙනකොට ඒ වගේ උත්මයෙක් පහළ වෙනකොට ඒ විශ්ව විඥාන ශක්තියම තමයි එතන පහළ වෙන්නේ. ඒක නිසායි කියන්නේ සියලු බුදුරයන් වහන්සේලාගේ ශක්තිය සමානයි කියලා. අයි එකම ශක්තිය. දේශනේ එකමයි. අයි ඒ ශක්තිය සමග එන ඥානය එකයි. එකම දේශනේ තියෙන හේතුව නිසායි. එතකොට එකම දේ එකම ශක්තිය එකම විඥානය එකම සංඛ්‍යාතය නිසා තමයි උන්වහන්සේලාගේ ස්වરૂප සියල්ලම සමාන වෙන්නේ. සමාන කුසලයේ සියලු දේ සමානයි. කෙනෙක්ගේ ස්වરૂපයේ තීන්දුව වෙන කර්ම වේග සියල්ල සමාන වුණාම සමාන විදිහටම උපදිනවා. ඒක තමයි බුදුරන් වහන්සේලා කිසිම වෙනසක් නැත්තේ ස්වરૂපයෙන්. එතකොට දැනුමේ කිසිම වෙනසක් නැහැ. ඇයි? එකම ශක්තිය නෙමෙයි තියෙන්නේ. එදා බුදුරන් වහන්සේලා පරිභෝග කරපු ඒ විඥාණයමයි ඊගා බුදුන් වහන්සේ බවට පත් වෙලා එතන ක්‍රියාත්මක වෙන්නේ. එකම විඥාන ධාරාවමයි. එතකොට කෙනෙක්ට ඕනනම් කියන්න පුළුවන් ගෞතම බුදුන් වහන්සේම තමයි එතකොට මේ මෛත්‍රී බුදුන් වහන්සේ කියලා කිව්වොත් වැරදක් නැහැ. පුජ්‍යලයා නොවේ. බුද්ධ ස්වභාවය. පටල ගන්න එපා. කියයි නැත්නම් අන්න ආයෙ උපදින්නෙත් එයා කිව්වා කියලා නෑ එහෙම වෙන්නේ නෑ. උන්වහන්සේ විශ්වගත වෙලා ඉවරයි. නැවත කවදාවත් ගෞතම බුදුන් වහන්සේ ඒ විදිහට ස්වරූපයෙන් පහළ වීමක් වෙන්නේ නෑ. හැබැයි බුද්ධ ස්වභාවය ඒ බුද්ධ ස්වභාවයමයි නැවත දිගින් දිගට යම් බුදුරණන් වහන්සේලා සංඛ්‍යාවක් පොළවේ පහළ වෙයිද එකමයි. ඒක නිසායි සමාන ධර්ම වෙන්නේ. සමාන ඥාන වෙන්නේ. ඊටම ඕනකමින් මේ ගැන ඔබ සිහි බුද්ධියට ගන්න. කල්පනා කරන්න. ඔබට කළ යුතු දේ එකම දේ තමයි මේ තද ගතිය පීඩාකාරී ගතිය මිදෙන්නට නම් ඔබ මමත්වයෙන් අහම්කාරයෙන් ඉවත් වෙනකොට මේ තියෙන අහම්කාරය මේ තියෙන අහම් ටික අයින් කරගෙන ගියාම දැන් එතන නිර්රේකතු වෙලා නිර්හංකාර වෙනවා. නිර්හංකාර භාවයෙන් තමයි ඔබට විශ්ව විඥාණයට එකතු වෙන්න පුළුවන් පහසුම ක්‍රමය. අහම්කාර නැහැ. මමත්වේ නැති වෙනවනේ. මමත්වේ නැති වුනහම ඒතර කෙනෙකුට කියන්න පුළුවන් නිර්වාණයට යන්න මමත්වේ නැතුනම හරියනවද කියලා. සැබවින්ම හරියනවා. ඇයි? සැබවින්ම මමත්වයේ මම කියන එක නැති කරගන්නේ අන්න අර විදර්ශනාවටපත් වුණොත් පමණයි. කෙනෙක් කියනවා විදර්ශනාවටපත් වෙන්න ඕන නිර්වාණයට යන්න කියලා. ඔව් ඇයි? මේක දැකිය යුතුයිනේ. දැකලා මේ අනුව ක්‍රියාත්මක විය යුතුයිනේ. එතකොට තමයි මපංකාරය නැති වෙන්නේ. ඔක එකට ගැටක් ගහලා තියෙන්නේ. ඒක නිසා කවුරු හරි කියනවා නෑ ඔබ විදර්ශනාවටපත් වෙන්න ඕනේ. සැබෑව අවබෝධ කරගන්න ඕනේ. එතකොටයි නිර්වාණය දකින්න කියලා ඇත්ත. දැන් මේ මං කියපු එක හරියට දැක්කේ නැත්තම් බෑනේ ඉතින්. මොකක් හරි කියන පාඩම අවබෝධ වුනේ නැත්තම් බෑ. ඒ ඊටම විදර්ශනයෙන් බැලුවේ නැත්තම් බෑ. ඒක නිසා මේ මං කියපු පාඩම ඔබ විදර්ශනයෙන් දැකිය යුතුයි. මම මේ කියපු දේ මොකක්වත් නෙවෙයි බුද්ධ දේශනේ තියෙන කැලලිම තමයි මම මේ වෙනත් විදිහට කිව්වේ. සියලු ආගම් වල තේරෙන විදිහට. බුදුරජාණන් වහන්සේ කිව්ව ටිකම තමයි. ඒක නිසානේ සෝවාන් කෙනාට අර තියෙන්නේ. සත්කාය දිට්ඨි. සත්කාය දිට්ඨි. ඒක තමයි මම මේ කිව්වේ. අහම්කාර කියන්නේ සත්කාය දිට්ඨි හරිනේ. අහම් මම කියලා කෙනෙක් ඉන්නවා. සත්කාය මම කියලා කෙනෙක් සිටිනවා. දෙකම එකයිනේ. උද්දච්ච කුක්කුච්ච. හරි? උඩඟුකම. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ. නැති කරන ගණනකට ටික ඉහළට හැටි ඔය තියෙන්නේ දේශනේ. සෝවන් තත්ත්වයටපත් වෙන්න මොනවද කරන්න කියලා. ඔය තියෙන්නේ. එකම තමයි. ඒක නිසා මේක වෙනත් ක්‍රමයෙන් කිව්වට සිද්ධිය එකමයි. ඔබට මං හිතනවා යම් දැනුමක් ටිකක් වැඩියෙන් අද ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ ඔස්සේ අපි තවදුරටත් ඉස්සරහට කරුණු ක්‍රියාත්මක කරමු. එකම දේ ඇහුවට වැඩක් නැහැ ක්‍රියාත්මක නොකර. ඔබට තියෙන අපහසුතා ශාරීරික අපහසුතා එන්නේ මානසික අපහසුතා නිසායි. ශරීර තදගතියක් එනවා නම් අපහසුතාවයක ඔබට තියෙනවා නම් ඒ තදගතිය තියෙන්නේ සිතේ තදගතියයි. ඒ තදගතිය ටිකෙන් ටික ලිහිල් වෙනකොට බුරුල් වෙනකොට ඔබට ඒ අපහසුතාවේ නුරුස්නා ගතිය තෘප්තිපත් නොවු ගතිය නැති වෙන්න පටන් ගන්නවා. මේක තමයි හේතුව. ඒක නැති කරගෙන යන්න. එතකොට හරිය පහසුයි. ජීවිතේ වඩා පහසු වෙනවා. උපේක්ෂාවටපත් වෙන වඩා පහසු වෙනවා. සැනසille හිනවක් දාගෙන ප්ලේන් ටිකක් බිලා ඉන්න පුළුවන්කමත් ලැබෙනවා භෞතික තලයේ. ආධ්‍යාත්මික තලයේ ඊට වැඩිය උතුම් දෙයක් ළඟා කරගන්න ඔබට පහසු වෙනවා. හිතන්න, කල්පනා කරන්න, ක්‍රියාත්මක කරන්න. තෙරුවන් සරණයි. මේ පිටයි
නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර නමාමි ශ්‍රා